හරි ළමයි ආයුබෝවන් ළමයි විශේෂයෙන්ම මම ඉස්සරම් පොඩි ප්‍රවේශයක් ගන්නවා කෝණ සම්බන්ධ ප්‍රමේයන් ගැන කතා කරනකොට විශේෂයෙන්ම මට ඡාප ගැන මේකට අපි කිව්වොත් සුළු ඡාපය කියලා පුතේ ඒක මේ පැත්තේ තියෙන මේ ඡාපෙට කියනවා අපි මහ ඡාපය කියලා මේක මහ ඡාපය මේ වචන ඉතාමත් වැදගත් මේ කොටස සුළු ඡාපේ නම් මේ පැත්ත මහ ඡාපය. ඒතර වෘත්තයක මැද කේන්ද්‍රය තියෙනවා. මේ ඡාපය අපි සලකමු සුළු ඡාපය. මේ ඡාපයක් මගින් මෙහෙම අත් දෙකක් ගිහිල්ලා. ඒ කියන්නේ ආරයන් දෙක නේද? අත් දෙකක් ගිහිල්ලා කේන්ද්‍රයේ වසා ගන්න මේ කේන්ද්‍රයේ වසා ගන්න, බෙලා ගන්න, බදා ගන්න කෝණය. අන්න ඔකට අපි කියනවා මේ සුළු ඡාපය මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය. අන්න ඒ වගේම මේ සුළු ඡාපයට මේ අත් දෙක තව දික් කරලා පරිධියට බදා ගන්න පුළුවන්. වසා ගන්න පුළුවන්. අන්න එතකොට අපි කියනවා මේ සුළු ඡාපය මගින් පරිධියේ ආපාතනය කරන කෝණය ACB කියලා. ACB කියලා. මේක අපි යටින් ලියාගමු මේක තමයි වැදගත්. මේ විදිහට අපි ලියාගමු. අන්න ඔක තමයි මට පළවෙනි ප්‍රමේයට වැදගත්. මේ AB සුළු ඡාපය. AB සුළු ඡාපය මගින් කේන්ද්‍රයේ ආපාතිත කෝණය AOB වේ. එතකොට මොකක්ද මේ ආපාතනය කරනවා කියන්නේ? අත් දෙකක් ගිහිල්ලා වසා ගන්න, බෙලා ගන්න, බදා ගන්න කොහොමද? කොහෙද බදා ගන්න? කේන්ද්‍රේ. අන්න ආපාතනය කියන වචනේ තේරුම. ගොඩක් අය ඔය අර්ථෙත් එක්ක තමයි අතරමං වෙන්නේ. ආපාතනය කරනවා කියන්නේ සුළු ඡාපයක් මගින් හෝ මහ ඡාපයක් මගින් කුමන හෝ ඡාපයක් මගින් නේද? වසා ගන්න, වෙලා ගන්න, බදා ගන්න කෝණය. කේන්ද්‍රය ආපාතනය කරන කෝණය නිසා අපි කියනවා නේද? කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය. ඒ කියන්නේ මේ ඡාපයක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරනවා පරිධියට ආපාතනය කරනවා. ඒතොර ආපාතනය කියන්නේ වෙලා ගන්න, බදා ගන්න, වසා ගන්න කෝණය. ඉස්කෝලේ ටීචර් වුණා මෙහෙම කියන්න එපා. මේක අහංකවසගේ අර්ථ දැක්වීම. ඡාපයක් මගින් කේන්ද්‍රයේ වසා ගන්න, වෙලා ගන්න, බදා ගන්න කෝණය. එතකොට සුළු ඡාපය මගින් කේන්ද්‍රයේ වසා ගන්න, වෙලා ගන්න, බදා ගන්න කෝණය AOB. එතකොට AB සුළු ඡාපය මගින් පරිධි වසා ගන්න, වෙලා ගන්න, බදා ගන්න කෝණය. ඒකට කියනවා පරිධි ආපාතිත කෝණය. නැත්නම් ආපාතනය කරන කෝණය. පරිධි ආපාතනය කරන කෝණය. කවුද? ACB. දැන් මෙතන මේන් කැරක්ටර් එක උනේ කවුද? සුළු ඡාපය. මෙතන මේන් කැරක්ටර් එක සුළු ඡාපය. අපි පොඩ්ඩක් මහ ඡාපය ගැන සලකා බලමු. අන්න අපි දැන් සලකා බලමු මහ ඡාපය මොකක්ද? නිතරම අපි මේ වෘත්ත ජ්‍යාමිතිය ගණන් වලදී මගේ ගණන් වල O කියන්නේ කේන්ද්‍රය. right. ඒ කේන්ද්‍රය නෙවෙයි නම් මම විශේෂ සටහනක් දෙනවා. මහ ඡාපය මගින් කේන්ද්‍රය ආපාතිත කෝණය කවුද? මගේ පළවෙනි ප්‍රශ්න. පුළුවන් නම් කරන්න. මහ ඡාපය මගින් කේන්ද්‍රයේ ආපාතිත කෝණය කවුද? මේක තමයි YouTube එකට තමයි දාන්නේ. ඔව්
මේක රෙකෝඩින් ගෲප් වලට දාන්නේ නෑ. ඊට පස්සේ මහාචාපය මගින් පරිධියේ ආපාතිත කෝණය. මට ඕනේ මේ පළවෙනි එකට උත්තරේ. මොකද මේකට මම තව අකුරක් දෙන්න ඕනේ. ඒතර well done. මේකනේ මහාචාපය. මේකනේ මහාචාපය. ඒතර මේ මහාචාපය මගින් අත් දෙකක් ගිහිල්ලා පරිධිය වසා ගන්න, වෙලා ගන්න, බදා ගන්න කෝණේ තියෙන්නේ මේ පැත්තේ. ඒතර අන්න මේ කෝණයට කියනවා AOB. මේක සුළු කෝණය. මේක AOB කිව්වොත් මේ කෝණය කොහොමද නම් කරන්නේ? AOB ම තමයි. එනවා ඒකට කියනවා AOB හි පරාවර්ත කෝණ. ඒකට කියනවා AOB හි පරාවර්ත කෝණය කියලා. එහෙනම් මේ මහාචාපය මගින් පරිධිය ආපාතනය කරන කෝණය පිටන්නේ කොහෙද? මේ. ඒකට අපි සීකේ අනේක නෑ. එහෙනම් මේ මහාචාපය මගින් පරිධිය ආපාතනය කරන කෝණය කවුද? ACB. ඒ මහාචාපයට බෑනේ අත් දෙකක් කවලා ආපහු. එයාගෙම මේ චාපය ආපාතනය කරනවා. ඒතොර මහාචාපය මගින් පරිධිය ආපාතනය කරන කෝණය පිටන්නේ සුළු චාපය. සුළු චාපය මගින් පරිධිය ආපාතනය කරන කෝණය පිටන්නේ මහාචාපය. ඒක එහෙම විය යුතුයි. right. ඕක දාගන්න නෝට් එක හැටියට මේ ප්‍රවේශය හැටියට. මේක ප්‍රවේශය. තාම ප්‍රමේය පටන් ගත්තේ නෑ. එතකොට අපි ප්‍රමේය, මව් ප්‍රමේය, කෝණ සම්බන්ධ මව් ප්‍රමේය, වැදගත්ම ප්‍රමේය අපි සාකච්ඡා කරන්න යන්නේ. කෝණ සම්බන්ධ තිබෙන මව් ප්‍රමේය, තාමත්ම වැදගත් ප්‍රමේය. ප්‍රමේය අපි තාමත් කෙටි short and sweet කියලා. දිගට බලාගන්න අචුපත. ප්‍රමේය केंद्रे आपातित कोणे परिधि आपातित कोणे में द्विगुणी මොකද්ද මේ කියන අන්දර්ථය මේ බල රූප සටහනෙන් තමයි තේ ප්‍රමේය අල්ල ගන්න ඕනේ රූපේ केंद्रे आपातने करना में कोणे में परिधि आपातने करना कोणे वगे देगुणी ये क्या ने मेक x नाम मेक देखा x की नहीं आप योग अंकने करो AOB केंद्रे आपातित कोणे समान है परिधि आपातित कोणे में देगुणी में परिधि आपातने करना कोणे वगे देगुणी देखा कैसी केंद्रीय आपातने करना कोणे में परिधि आपातने करना कोणे में देगुणे ना तो बात ये सुलचापे मगिन केंद्रीय आपातने करना कोणे में परिधि आपातने करना कोणे में देगुणे वो तमाम मौ प्रमेय वेदगत्म प्रमेय මෙතනදී ළමයි මේ මහාචාපය ගැන කිව්වේ. එතකොට මේක මහාචාපය කවුද? මහාචාපය මගින් පරිධිය ආපාතනය කරන කෝණය ACB. මහාචාපය මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය කවුද? AOB. එතකොට AOB සමානයි දෙවාරයක් කවුද? පරිධිය ආපාතනය කරන කෝණය වගේ මේක දෙවාරයක්. ඒ කියන්නේ මේක y නම් මේ සම්පූර්ණ කෝණය දෙකයි y. මේ සම්පූර්ණ කෝණය දෙකයි y. ඒ කියන්නේ AOB සමානයි AOB මෙතන ඉන්නේ පරාවර්ත කෝණය. AOB හි පරාවර්ත කෝණය.
අන්න ඒක සමානයි දෙවාරයක් ACB. දෙවාරයක් ACB. දෙවාරයක් ACB. ඒක තමයි ප්‍රමේය. ඒක තමයි ප්‍රමේය. මිසල් අහන ප්‍රශ්න ටික මම තේරෙන්නේ ආපෝට එවන්නේ. ළමයි AB සුළු ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය AOB. අනේ කෝණය මේ කේන්ද්‍රය ආපාදිත කරන කෝණය නෙන්ද මේක ජ්‍යාමිතිකව අපිට ඔප්පු කරන්න පුළුවන්. ඒ ඔප්පු කිරීම ඉදිරියේදී අපි ගණන් වලදී කරනවා. right? ඒක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. වෘත්ත වල කෝණ අතර හරි ලස්සන අපූර්ව සම්බන්ධතාවය. ඇත්තටම මූලික ජ්‍යාමිතිය පදනම් කරලා අපි මෙතෙක් ඉගෙන ගත්ත ප්‍රමේයන් පදනම් කරගෙන අපිට මෙන්න මේ සම්බන්ධතාවය ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. අවපාතනය නෙමේ ආපාතනය. අවපාතනය නෙමේ ළමයි ආපාතනය වන කෝණය. එතකොට මෙතනදී අපි ගන්නේ මේ මහා ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය මේක. මේ මහා ඡාපය මගින් පරිධිය ආපාදනය කරන කෝණය මේක. ඔය රූප සටහන් දෙක දාන්න ළමයි මේක තාමත් සරලයි. මේ ඡාපයක් මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය ඡාපයක් මගින් පරිධිය ආපාදනය කරන කෝණය. ඡාපයක් මගින් මහා ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය මහා ඡාපය මගින් පරිධිය ආපාදනය කරන කෝණය. right ළමයි ඉවරයි. right මම ඔගේ පොඩි මේක ප්‍රැක්ටිස් වෙන ප්‍රමේය ප්‍රැක්ටිස් වෙන රූප සටහන් ටිකක් දෙන්න ක්‍රිස්තම් පුරවා. AOB වලගේ x ඇසුරෙන් සොය. එතන ACB අගේ x ඇසුරෙන් සොය. මෙතන ACB අගේ x ඇසුරෙන් සොය. මෙතන AOB අගේ x ඇසුරෙන් සොය. මේකේ
AOB परावर्त कोणे एक्सेसुरेंस है। पान बार रूप सटान इवरा हैंड करता आथिन दरपटे गाड़ा ओ बहुत तरह का मायूर है आथिन आदि ने वेगी वेदी तंद तो अनुबालन है एक है मेक एक्स नाम मेक कोने की वेदी देखाई एक्स मेक देखाई एक्स ना मेक की वेदी एक्स ओ कहने आप केंद्र मेक देखाई एक्स कहने में परिधीय मागिन केंद्र आपात नहीं करना इन्हें में परिधीय आपात नहीं करना कौन है एक्स मेक इस तरह के एक्स में सुरुचा पे मागिन परिधीय आपात नहीं करना कौन है एक्स इन्हें केंद्र आपात नहीं करना कौन है देखाई एक्स मेक देखाई एक्स इस तरह में महाचापे मागी केंद्र आपात नहीं करना कौन है AOB एक मागी परिधि आपात नहीं करना कौन है X में क्या X नाम में कौन है देखाई X एनंग AOB वाला परावर्त कौन है खाउदे देखाई X ओके हादी वैद्य हतागा हतर वेदी मैं चापे मागी परिधि आपात नहीं करना कौन है एक मागे केंद्रीय आपात नहीं करना कौन है देखाई मैं मागे परिधि आपात नहीं करना कौन है मेरा मागे केंद्रीय आपात नहीं करना कौन है देखाई तब मुनार प्रश्न तीन ने आहन पुता चूप सटान मा करना काली इतर परेड प्रमेय शॉर्ट एंड स्वीट केंद्रीय आपात नहीं करना कौन है परिधि आपातित कोने में देगुने केंद्रीय आपातित कोने परिधि आपातित कोने में देगुने केंद्रीय आपातित कोने परिधि आपातित कोने में देगुने केंद्रीय आपातित कोने परिधि आपातित कोने में देगुने मेगा महाचापे मागी केंद्रीय आपातित कोने महाचापे मागी परिधि आपात नहीं करना कोने में देगुने सताहन मेगा विस्कम्बे ACBX मांगहन दे AOB सरल कोने में AOB वाला आगे की अपे में उनके मतलब में देखो AOB depette sarla con depette ma samana o AOB mate accessory की बात मैं क्या X नाम मैं क्या accessory की बात देखा है ACBX AOB देखा है यही है मेरे केंद्रीय आपातित कोने परिधि आपातित कोने में द्विगुणी
මන්දීලා තිබ්බේ එකයි. මන්දීලා තිබ්බේ ACBX කියලා විතරයි. මේක එහෙනම් කීයද 2x. තවද මේක x නම් මේක 2x නම් 2x කීය? 2x වල අගය කීය? 180. එයි සරල කෝණය. එයි එහෙම වෙන්නේ සරල කෝණය. සාරේ බාපෝ. ඔව්. නැත්නම් සරල කෝණය. සරල කෝණය කියන්නේ අංශක 180. සරල රේඛාවක් උඩ පිහිටන කෝණය. සරල කෝණය. එහෙනම් ප්‍රත්‍යක්ෂ ඇසුරෙන් දෙපැත්තම දෙකෙන් බෙදෙනවා. එහෙනම් එම නිසා x සමානයි 90. මේක සුළු ඡාපයක්. මේක සුළු ඡාපයක්. හැබැයි වක්ක වෙලා තියෙනවා නම් ඒක ඡාපයක්. මේක සුළු ඡාපයක්. නෑ. එහෙනම් මේක මහ ඡාපයක්. නෑ. දෙකටම නැති එක. ඒ කියන්නේ මේකට අපි දෙන විශේෂ නම අර්ධ වෘත්තය. අර්ධ වෘත්තයක් හරි මෙතනදී හැදෙන්නේ විස්කම්භය. එහෙනම් අපිට මෙතනදී හම්බ වෙනවා අර ලස්සන සම්බන්ධතාවය. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේක අර්ධ වෘත්තයක් වුණොත් මේ අර්ධ වෘත්තයක පිහිටන කෝණ මේ අර්ධ වෘත්තයේ පිහිටන කෝණ ඒ කියන්නේ මේක විස්කම්භයක් නම් අර්ධ වෘත්තයේ පිහිටන කෝණ හැමතිස්සෙම කීයද අංශක 90. අර්ධ වෘත්තයේ පිහිටන කෝණ अंश कानून अर्धवृत्तीय पीठन कोण अंश कानून මේකේ දේශාර්ථ එක. එහෙම වෙන්නේ කේන්ද්‍රයේ ආපාතිත කෝණය පරිධියේ ආපාතිත කෝණයෙන් දෙගුණයක්. ඒ කියන්නේ මේක 90 නම් මේක 180. ඔව් සරල රේඛාවක් නිසා මේක 180 වෙනවා. ඒක නිසා මේක 90. එහෙනම් මෙතනදී පිළි වෙන ක්‍රමයක් මේක පදනම් කරගෙන අර්ධවෘත්තයේ පිහිටන ඕනම කෝණයක් ඍජු කෝණ. අර්ධවෘත්තයේ පිහිටන ඕනෑම කෝණයක් ඍජු කෝණ. මේක දාගන්න කුසාපහන හැටියට. right ඉවරද ලියාගෙන පුතේ? මම කන්නද? right YouTube එකට දානවා මේවා නැවත. මකනවා. එහෙනම් දැන් තමයි අපි ප්‍රමේය දෙක ඉගෙන ගන්න. කියන්නේ මේ මව් ප්‍රමේය තුලින් බිහි වෙන තවත් එක් සුජාත දරුවෙක් තමයි දෙවෙනි ප්‍රමේය කියන්නේ. දෙවෙනි ප්‍රමේය. පොඩ්ඩක් ඉන්න කෙනෙකුට මම මකලා ඉවරයි. YouTube එකේ බලන්න මම දානවානේ. ප්‍රමේය දෙක. ප්‍රමේයන්ට ප්‍රේම කරන්න සුදුසු කාලයයි මේ. ප්‍රමේය දෙකෙන් කියන්නේ ළමයි අර්ධවෘත්තයේ පිහිටන කෝණ ඍජු කෝණ. අර්ධවෘත්තයේ පිහිටන කෝණ ඍජු කෝණ. මේ අර්ධවෘත්තයේ පිහිටන ඕනම කෝණයක් ඍජු කෝණ. short and sweet. අර්ධවෘත්තයේ පිහිටන කෝණ ඍජු කෝණ. එයි එහෙම වෙන්නේ කේන්ද්‍රයේ ආපාතිත කෝණ මේක 180. උතර මේක 90. केंद्रीय आपातित कोणे परिधि आपातित कोणे में දෙගුණයක්. අන්න මව් ප්‍රමේයෙන් මේක බිහි වෙන්නේ. එහෙනම් මේකේ short and sweet මොකද්ද ප්‍රමේය? අර්ධවෘත්තයේ පිහිටන කෝණ ඍජු කෝණ වේ. ඍජු කෝණ වේ. right දාගන්නවා.
හදලම යොදද මේක. රූප සටහන අතින් අඳින්න වේගි මං වගේ. ලස්සනට වුණ. පස්සේ ලස්සන කරගන්න. right. ඔන්න එහෙනම් මං ඊළඟ සටහන තියෙනවා. දැන් එහෙනම් ප්‍රමේය දෙකක් ඉගෙන ගත්තා. මොකද්ද පළවෙනි ප්‍රමේය? කේන්ද්‍රයේ ආපතිත කෝණය පරිධියේ ආපතිත කෝණයෙන් දෙන්නේ. ඔය රූප සටහන ඇඳ තමයි ප්‍රැක්ටිස් වෙන්නේ. දෙවෙනි ප්‍රමේය මොකක්ද? අර්ධවෘත්තයේ පිහිටන කෝණ ඍජු කෝණ. අර්ධවෘත්තයේ පිහිටන කෝණ මොන කෝණද? ඍජු කෝණ. right. එහෙනම් අපි ඊළඟට පොඩි සටහනකට යමු. right. අපි මව් ප්‍රමේයක් එයා මව් ප්‍රමේය. අපි විවිධ අවස්ථා බලමු. දැන් කේන්ද්‍රය ආපතනය කරන කෝණය මේක AOB. මේ මෙයාමකින් පරිධිය ආපතනය කරන කෝණය එකක් දෙකක් නෙමෙයි. ඕනතරම් පිටන්න පුළුවන්. මේ ඕනතරම් පිටන්න පුළුවන්. නේ? ඒක මේ මුළු කෝණය කේන්ද්‍රය ආපතනය මේ AB සුරුචාපේ මගින් කේන්ද්‍රය ආපතනය කරන කෝණය 2x නම් මේ හැම කෝණයක්ම x හැම කෝණයක්ම x. එතකොට මම මේකේ AOB කියන එක මතන අනිත් එක විතරක් ශේෂ කරගන්න. අන්න එතකොට මට ලැබෙන මේ කේන්ද්‍රය මකලා දාමු. එතකොට මට ලැබෙන රූප සටහන ඕක. මම ඕක හොඳට විශ්ලේෂණය කරමු. මම ඕක මම තව විශ්ලේෂණය කරමු. මම මේක කෝණ ජෝඩුවක් කරගන්න. එකම එක ජෝඩුවක්. මම මෙන්න මේ ජෝඩුව ඉතිරි කරගන්න. මම මේ ජෝඩුව ඉතිරි කරගන්න. මම මේක විශ්ලේෂණය කරන්න යන්නේ. ඔය ජෝඩුව. අනේ සමනල ජෝඩුව. මේක මේ එකම රූපය පරිණාමණය වෙවි ඉන්නේ. එකම රූපය පරිණාමණය වෙවි ඉන්නේ. මේක x මේක x. මම අන්න දකිනවා මේකේ හරි අපූර්ව සම්බන්ධතාවය. මොකද්ද මම දකින සම්බන්ධතාවය? මම මේකේ AB යා කරෝ. අපි අට ශ්‍රේණියේදී ඉගෙන ගන්නවා. ජායක් සහ සුරුචාපයකින් වටවන ප්‍රදේශයේ අපි රොටි කනකොට රොටි කෑල්ලක් කඩලා කන ප්‍රදේශයේ වගේ. අන්න ඒ ප්‍රදේශයට අපි කියනවා ඛණ්ඩයක් කියලා. මේ ප්‍රදේශයකට අපි කියනවා ඛණ්ඩයක් කියලා. ඛණ්ඩයක්. ජායකින් සහ චාපයකින් වට වූ ප්‍රදේශය අපි කියනවා ඛණ්ඩයක් කියලා. අන්නේ ඛණ්ඩය මගින් පරිධියේ ආපතනය කරන කෝණ සමාන. ඒක නිසා අපි කියනවා එකම ඛණ්ඩයක්. මේක එකම ඛණ්ඩයක් මගින් පරිධියේ කොහේ ආපතනය කරා. මේ එකම ඛණ්ඩයක්. මේකත් ඇඳු මේ එකම ඛණ්ඩයක්. මේ එකම ඛණ්ඩය මගින් පරිධියේ ඕනෑම තැනක ආපතනය කරන කෝණ සමාන. මම හිතන්නේ මේ තියෙන කාඩ්බෝඩ් එක. මම මෙයාව ෆික්ස් සෙල වෙන්නේ නැති වෙන්න අල්ලගෙන මම මෙයාව පොඩ්ඩක් මෙහෙම රොටේට් කරන වෘත්තය ඇතුලෙන් මෙයාව මම ෆික්ස් අල්ලගන්න. මේ හිතන්න කාඩ්බෝඩ් ත්‍රිකෝණයක් කියලා. එයාව අල්ලගන්න. මම මේ කාඩ්බෝඩ් ත්‍රිකෝණය පොඩ්ඩක් මෙහෙට රොටේට් කරනවා.
අනේ එහෙම රොටේට් කරනකොට මේ කාඩ්බෝඩ් කෑල්ලේ මේ AB ජාය ගිහිල්ලා තවත් කොයි හරි ස්පර්ශ වෙනවා. අනේ එතකොට හරි අපූර්ව අවස්ථා ටිකක් ගොඩ නැගෙනවා. අනේ ඒවත් බලන්න. මම AB මෙන්න මේක C කියමු. මම අනිත් එක රොටේට් කරනවා මෙහෙම. ටික ටික රොටේට් කරනවා. නේ AB ඉන්න. ඒතර යා පරිදි හදන කෝණය x C කියමු. මම මේ AB මෙහෙම රොටේට් කරලා මෙතනට මෙහෙම ගන්නවා. එතකොට ඒක මේ දිගට මේ දිග සමානයි. අන්න එතකොට මේක කවුද x? මේ දිගට මේ දිග සමානයි. එයි මේක ජාය සමානයි. මේ කාඩ්බෝඩ් කැල්ල මේ කාඩ්බෝඩ් කැල්ල. මේක මම රොටේට් කරනවා. ඉතින් ඕක විවිධ අවස්ථා. ඕක මෙහෙමත් සෙට් කරන්න පුළුවන් මට. හරියට. කරකෝල ඔය වගේ තැනකට එන්නත් පුළුවන්. ඒතර මේකට මේක සමානයි. ඒතර මේක x නම් මේක x. right. මේ අවස්ථාව හරි අපූර්ව. මේ අවස්ථාව නිසා අපි ගොඩනගන එක ප්‍රමේය. ඒකට අපි කියන තුන්වන ප්‍රමේය. right. මම ඊට පස්සේ ඒක කියන්නේ. මේ ටික අඳගෙන. කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිදි ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයි. එතකොට මම කේන්ද්‍රය ආපාතනය කරන කෝණය මතනවා. එතකොට ඉතුරු වෙන රූප සටහන බලන්න. ඒකේ මම එක ජෝඩුවක් විතරක් කොටු කරගන්න. ඒකේ ලක්ෂණ බලන්න. හරියට ඉසෙත් අකුරු මූට්ටු වෙනවා වගේ. ඕන මං කියන්නේ ඉසෙත් මූට්ටු වෙනවා. මේ ඔකට ගන්තින් කියන්නේ එකම කන්දේ කෝණ. ඊට පස්සේ ජාය හිතන්න එකමත එක හැදිලා තියෙන කාඩ්බෝඩ් වලින් කියලා. මම එකක් නිශ්චලව තියාගෙන අනිත් එක චලනය කරනවා. අන්න එතකොට මට එනවා ඔය පහළ රූප සටහන් දෙකේ වගේ අවස්ථා. right. මේකෙන් දාගන්න මම යනවා ප්‍රමේය තුනට. ප්‍රමේය තුන. අන්න මෙන්න මේක මුල් කරගෙන අපි කියන මේ ඉසෙත් මූට්ටු වෙනවාට. ඉසෙත් මූට්ටු වෙනවා. හරියට මේ ශීර්ෂ හතරම තියෙන වෘත්තය මතනේ. මේ ශීර්ෂ හතරම තියෙන වෘත්තය මත. හරියට ඉසෙත් දෙකක් මූට්ටු වෙනවා. ඇත්තටම ඒකට අපි කියන්නේ එකම ඛණ්ඩයේ කෝණ සමානයි. මේ එකම ඛණ්ඩයේ සැලකුවම මේ කෝණ දෙක සමානයි. හැබැයි මේක යා කරොත් මේකත් එකම ඛණ්ඩයක්. ඒතර මේ කෝණ දෙකත් සමාන වෙනවා. අන්න එකම ඛණ්ඩයේ කෝණවල ලක්ෂණ. ඔකට අපි කියන්නේ මොකක්ද පුතේ? එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. මම තව අතුරු ප්‍රතිපලයක් බිහි කරමු. ඒක මම දෙනවා සටහන. ඒ සටහන තමයි ළමයි. මේක අපි එකම කාඩ්බෝඩ් එකකින් හදනවා කියලා හිතන්නේ එකක් ෆික්ස්ව තියාගෙන අනිත් එක චලනය වෙනවා. අන්න එතකොට හැදෙන්නේ මේ වගේ සමාන ඡාය. මේකෙන් කියන්නේ සමාන ඡායු
පරිධිය ආපාතනය කරන කෝණ සමාන. අන්න සටහන සමාන ජායෝ පරිධි ආපාතනය කරන කෝණ සමාන. අවාසනාවකට මේක කලින් ප්‍රමේය දැන් විෂය නිර්දේශයෙන් ඉවත් කරලා. නමුත් ඒලෙල් වලට ඕනේ. ඒලෙල් සඳහා ප්‍රමේයක් ලෙස භාවිතා කරන්න. ප්‍රමේයක් ලෙස භාවිතා කරන්න. නැත්නම් ඒලෙල් ගුරුවරු බලයි මම මේව ගන්නලා නැද්ද කියලා. ලකාගෙන් ඉගෙන ගත්තේ කියලා අහයි. එදාට ඒගොල්ලෝ දන්නේ මේවා විෂය නිර්දේශයෙන් අයින්ට කරුවා කියලා. සමාන ඡායෝ පරිදි සමාන කෝණ ආපාතනය කර. මේ ප්‍රමේය යටතේ මේක සටහන්. දාගන්න. ඒක ආයෙ පෙන්නන්න මේක වෙන්නේ නැතිනේ. හිතන්න මෙතන කාඩ්බෝඩ් එකක් තියෙන කියලා. තොර මේ AB දිග වෙනස් වෙන්නේ මේකත් කාඩ්බෝඩ් එකක් කියලා හිතන්න. මේ AB දිග මම මෙහෙම චලනය කරනවා. මේ AB දිග වෙනස් වෙන්නේ ඒකයි මම සමාන සංඛ්‍යා. එතකොට මේ කෝණය වෙනස් වෙන්නේ නැහැ මේක x. එතකොට සමාන ජායම් මගින් පරිධි ආපාතනය කරන කෝණ සමාන. මේ විදිහට සෙට් කරන්න පුළුවන්. එතකොට සමාන ජායම් මගින් පරිධි ආපාතනය කරන කෝණ සමාන. මේකේ බලන්න මේ ලක්ෂණ ශීර්ෂ හතරම තියෙන්න ඕනේ වෘත්තයේ මත. හරි. දැන් අපි අවසන් කරන්නේ මේ ගණන් පහ හදලා අපි අවසන් කරනවා. හරි. ළමයි නිදිමත ඇවිල්ලා අපි ලබන සතියේ ඉඳන් වෘත්ත ජ්‍යාමිතිය සමාන්තරණ සින්දුවක් එහෙම සෙට් කරමු නේ. හරි. අපි අදට අභ්‍යාස පළවෙනි ගාන. අගේ සොයන්න විතරයි මට ඕනේ. හේතු අගේ සොයන්න කිව්වම ඉතින් අගේ සොයන්න. අගේ සොයන්න කිව්වම හේතු ලියන්න ඕනේ. right. ADB මේ අගයන් හොයන්න. පළවෙනි ගාන හද. ඉස්සලම ACB හොයන්න. ළමයි මේක නිකන් ඉස්සෙත් මූට්ටු වෙනවා වගේ නේ. එහෙම නේද? එහෙමද? ඒක නිකන් ඉස්සෙත් මූට්ටු වෙනවා වගේ නේ. එහෙමද? ඒක ඉස්සෙත් මූට්ටු වෙනවද? නෑ. ඔව්. මිසල් ඇස් දෙක ලොක් කරගෙන සමහරක් අය ඔව්ස ඉස්සෙත් මූට්ටු වෙනව නේද? ඔව්. මේක ඉස්සෙත් මූට්ටු වෙනවා. හැබැයි එකම කණ්ඩේ කොහොමද? එකම කණ්ඩේ කොහොමද? දෙවෙනි ප්‍රශ්නේ මම අහන්නේ. එකම කණ්ඩේ කොහොමද? මම අහන ප්‍රශ්නේ. එකම කණ්ඩේ කොහොමද? ඔව් සමහරක් අය ඔව් කියනවා සමහරක් අය නැහැ. එකම කණ්ඩේ කොහොමද නම් ශීර්ෂ හතර තියෙන්න ඕනේ පරිධිය මත. මේක ශීර්ෂ හතරම තියෙන්නේ පරිධිය මත නෙමෙයි. ඒක නිසා මේක එකම කණ්ඩේ කොහොමද නෙමෙයි. පැවටෙන්න එපා. එතකොට මේක තමයි කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිධිය ආපාතනය කරන කෝණය මෙන් දෙගුණය. මේක 60 නම් මේක 30යි. මේක 30යි. මේක 30 නම් මේක 30යි. එකම කණ්ඩේ කෝණ කියන්නත් පුළුවන් දැන්. එහෙම නැත්නම් කේන්ද්‍රය ආපාතිත කෝණය පරිධිය ආපාතිත කෝණය මෙන් දෙගුණය. මේක 30 නම් මේක 60.
මේක එකම කණ්ඩේ කෝණ මගිනුත් හොයන්න පුළුවන් මේ දිසේ පුට්ටු වෙන්නේ. එතකොට ශීර්ෂ හතරම පරිදි. එතකොට මේක 30 නම් මේක 30. එහෙම නැත්නම් මේක හොයන්න පුළුවන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය පරිදි ආපාදනය කරන කෝණය මෙන් දෙකම. මේ දෙකම 30. මේ ප්‍රමේය කරලා මේක කරේ ඇයි දන්නවද? පොගුල ග්‍රැවිටි කියලා හිතාගෙන. බලමු දෙවෙනි ගාන. දෙවෙනි ගානේ උත්තරේ ගත්තද? තමයි මේක 50. මෙතනදී මේ අපි අරය භාවිතා කරනවා. මේ අරය සමද්විපාද ප්‍රමේය ඉබේම සෙට් වෙනවා. මේ දෙකම අරය. එතකොට මේ දිගින් සමානයි. එතකොට මේක 50 නම් මේක 50. මේක 50. එතකොට මේක 50 නම් මේක 100යි. මෙතනදී ගන්න පුළුවන් කේන්ද්‍රයේ ආපාතිත කෝණය පරිධියේ ආපාතිත කෝණයෙන් දෙගුණයක්. තව එහෙම නැත්නම් මේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුවට සමානයි. දැක්කද? මොන පැත්තෙන් ගියත් එකම අගයෙන් මේක වෘත්ත ප්‍රමේයන් වලින් යන්නත් පුළුවන්. අවසාන උත්තරේ සාමාන්‍ය ප්‍රමේයන් වලින් යන්නත් පුළුවන්. දෙක මිශ්‍ර වෙලා තමයි කොහොමද එන්නේ. මේක 120 නම් මේකගේ කිව්වේ මේ 360න් අඩු කරන්න 120. ලක්ෂයක් වටා කෝණවල එකතු 360යි. බිඳුවයි 6න් දෙකක් 4යි 3න් එකක් 2යි 240. 240. 240. තර ඒක 240 නම් ඒකේ භාගයක් තමයි මේක. නේ 240න් අඩ ඒ කේන්ද්‍රයේ ආපාතිත කෝණය පරිධියේ ආපාතිත කෝණය හරිය අඩ. කේන්ද්‍රයේ ආපාතිත කෝණය පරිධියේ ආපාතිත කෝණය මෙන් දෙගුණයක්. එහෙනම් 240 දෙකෙන් බෙදුනම මේකේ 120යි ගත්තේ. ABC 120යි. මත මේ ගාන දාගෙන ඉවරෙන් මම මෙතන 5 දාන්න. යම් ප්‍රශ්නාංකයක් තේරෙන්නේ නැත්නම් අහන්න. අවසාන ජවනිකාව යන්නේ මේක ඕ කියන්නේ නිතරම කේන්ද්‍රය මේක YouTube දාන්න. අවසාන ප්‍රශ්න මේක ආපහු බලන්න. මේක 120යි. ලක්ෂයක් වටා කෝණවල එකතු 360යි. 360න් 120ක් අඩු කරාම මේක 240යි. මහා ඡාපය මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය පරිධියේ ආපාතනය කරන කෝණය මෙන් දෙන්නේ. එහෙනම් මේක 240 නම් මේක 120. ACB ළමෙක් කියනවා හතරවෙනි ගානේ මුකුත් මාර්ග යන්නේ නැහැ මොකද කරන්නේ කියලා. අනේ මන්ද හතරවෙනි ගානේ අගයන් මුකුත්ම නැතුව කොහොමද හොයන්නේ? අන්න ළමයි හොයලා උත්තර එවනවා. සමහරක් අය අගයන් නැහැ කියලා දුක් වෙනවා. ළඟ නොබලන්න දුර බලන්න. පස්වන ගානේ මොකද්ද හොයන්න ඕනේ? පස්වන ගානේ හොයන්න ඕනේ ACB. මේක ACB. අපි හදමු 14 වෙනි ගාන. මොකුත් මගෙන් දීලා නැද්ද? දුක හිතෙනවා. මේක විශ්කම්බෙන්නේ. ඔන්න මං අගයක් හොයාගන්න. අගෙන් දීලා නෑ අගයක් හොයාගන්න. ACB අංශ කණුව. අර්ධවෘත්තයේ පිහිටන කෝණ ඍජු කෝණ.
අමතක වුණානේ ප්‍රමේය. ප්‍රමේය ඇඟේ තියෙනකොට එකපාරට එන්න ඕනේ. ගණන් ගොඩක් හදන ගොඩක්. ACB අංශක 90. එතකොට මේ පාද දෙක සමානයි. මේක අංශක 90 නම් මේ ත්‍රිකෝණ දෙක අංශක 90. ඒ මේක 90 නිසා 180 වෙන්න නම් ඉතිරි කෝණ දෙක අංශක 90ක් වෙන්න ඕනේ. හැබැයි පාද දෙක සමාන නිසා මේ කෝණ දෙක සමානව බෙදෙන්න ඕනේ. මේ කෝණ දෙකේම එකතුව 90 90 දෙකෙන් බෙදුණා. මේක 45යි මේක 45. දැන් හැබැයි අපෙන් අහන්නේ මේ කෝණයගේ පේනවා එකම ඛණ්ඩේ කෝණ මේ ඉසෙල් දකුණ පුට්ටු වෙනවා. දෙකත් ඉසෙල් දකුණ පුට්ටු වෙනවා. එහෙනම් මේක 45 නම් මේක 45. ඒක 45. ADB ADB නෙමෙයි sorry මේක ADC කරගන්න. ADC ඒකේ ADB යවන අහන දෙයක් නෑනේ මේක විස්කම්බයයි මේක අංශ ගන්නවා. ADC කරගන්නවා. right මේක හරි ඉවරද? මේක හරි මේක කේන්ද්‍රයේ බවත් මේක අරයන් බවත් ප්‍රයෝජනෙට ගන්න. මේක 50 නම් මේක 50. ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණවල එකතු 180යි. 50යි 50යි 100යි මේක 80. අන්න මේක 80 නම් මේක 40. කේන්ද්‍රයේ ආපතනය කරන කෝණය පරිධිය ආපතනය කරන කෝණය මෙන් දෙකුණ. right. අගේ සමන්න කිව්වම හේතු දෙන්නේ. හතරයි. හතරවෙනි ගානේ මේක විස්කම්බය අර්ධවෘත්තයේ පිටන කෝණ ඍජු කෝණය ඒ කියන්නේ අංශක 90යි. මේ පාද දෙක සමානයි. එහෙනම් මේ කෝණ දෙක සමානයි. ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණවල එකතු 180යි. මේක 90 නම් ඉතිරි කෝණ දෙක 90ක් වෙන්න ඕනේ. හැබැයි සමාන වෙන්න ඕනේ. එහෙනම් 90 දෙකට බෙදුනම එක කෝණයක් 45යි 45. මේක එකම ඛණ්ඩයේ කෝණය සමාන. මේක 45 නම් මේක 45. මේකේ වෙන්නේ මේක කේන්ද්‍රය මේක ආරය අනාරය බව අපි දාගත්තා තින්. තව සමද්විපාද ප්‍රමේය අනුව සමාන පාදවලට සම්කෝණ සමානයි මේක 50 නම් මේක 50. මෙතනත් සිද්ධ වුණේ ඒක. සමද්විපාද ප්‍රමේය අනුව මේක සමාන වෙන්නේ. එතකොට මේක 50යි 50යි 100යි ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණවල එකතු 180යි. එහෙනම් 50යි 50යි 100යි මේක 80. මේක 80 නම් මේක 40යි. කේන්ද්‍රයේ ආපාතිත කෝණය පරිධියේ ආපාතිත කෝණය මෙන් දෙගුණී කි ළමයි. අද දවසේ ඉගෙන ගත්ත ප්‍රමේය ටික ඔක්කොම මෙතන තියෙනවානේ. මොකක්ද ඉගෙන ගත්ත ප්‍රමේය ටික? කේන්ද්‍රයේ ආපාතිත කෝණය පරිධියේ ආපාතිත කෝණය මෙන් දෙගුණී කි. ඊළඟට ඉගෙන ගත්ත ප්‍රමේය එකම අර්ධවෘත්තයේ පිහිටන කෝණ ඍජු කෝණ අර්ධවෘත්තයේ පිහිටන කෝණ ඍජු කෝණ ඊට පස්සේ ඉගෙන ගත්ත ප්‍රමේය එකම ඛණ්ඩයේ කෝණ සමානයි. right. අදට මම සම්මන්ත්‍රණය අවසන් කරන්න යන්නේ. තව මොනවා හරි අමාරු ගණන් තියෙනවා නම් අහන්න පුළුවන්. අපි හදනවා මේකෙන් වෘත්ති ජ්‍යාමිතියේ කෙටි ප්‍රශ්න විතරක් 100. සෙකන්ඩ් පේපර් එකේ ගන්නොත් අපි හදනවා. right. මම මේකේ ටියුට් එක හැකි ඉක්මනින් ඔයගලන්ට ලැබෙන්න සලස්වන්න. මොකද ඒකේ ගණන් 100 ලියන්න ගියොත් සෑහෙන වෙලා යනවා. right. තව අමාරු තියෙනවා. අද දවසේ උගන්වපු ටිකේ තේරුන්නේ නැති ප්‍රමේය තුනක් ඉගෙනුවා. රත්තරන් ප්‍රමේය තුනක්. ඊළඟ දවසේ කෝණ සම්බන්ධතාව ප්‍රමේය ටිකක් උගන්වනවා. තේරුණාද නැද්ද? කොහොමද ඔබට ගැටලු තැන් තිබේද? මට කියන්න. නැවත කියලා දෙන්න. සමහර ගණන් වල තුන්වන ප්‍රමේය එන අවස්ථා තියෙනවානේ. තුන්වන ප්‍රමේය. ඒ කියන්නේ එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියන එක එනවා.
අර සමාන ජායෝ පරිදියේ සමාන කෝණ ආපාතනය කරන එක නිව් සිලබස් එකේ ගණන් වල එන්නේ නේ. ඉතින් යහපැත්තේ උසස් පෙළදී තමයි එන්නේ. හතරවෙනි එක ආපහු කියන්නකො. හතරවෙනි ගාන ආපහු කියන්නම්. මේක කේන්ද්‍රය, මේක විස්කම්භයක් වුණාම අර්ධ වෘත්තයේ පීඩන කෝණ ඍජු කෝණ මේක අංශක 90ක් වෙනවා. මේ පාද දෙක සමානයි. සමද්විපාද ප්‍රමේය අනුව සමාන පාදවලට සමුඛ කෝණ සමානයි. කියන්නේ මේ සමාන පාද දෙකේ ගැටේ ඉන්න කෝණ දෙක සමාන වෙනවා. මේක අංශක 90ක් වුණාම ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණවල එකතු 180යි. 180න් 90ක් අඩු වුණාම මේ කෝණ දෙකත් 90ක් වෙන්න ඕනේ. ඒ වගේම සමාන වෙන්න ඕනේ. ඒතර 92න් බෙදුනම එක කෝණයක් 45යි. එකම ඛණ්ඩයේ කෝණ සමාන වෙනවා. මේ Z පුට්ටු වෙනවා. දැක්කද Z පුට්ටු වෙනවා. මේ Z පුට්ටු වෙනවා. 45 මේ ලක්ෂ හතරම තියෙන්න ඕනේ පරිදිය මත එකම ඛණ්ඩයේ කෝණ වුණාම. right. ඔබට තව අන්නේ හිම ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ප්‍රමේය තුනයි කරේ. සරල ප්‍රමේය තුන. පළවෙනි ප්‍රමේය මව් ප්‍රමේය. නේද? ඊට පස්සේ යාගෙන් බිහුණු පැටවු ටික. පස්වෙනි ගාන ආපහු කියලා දෙන්න. එහෙම. ඔව්. 10 පාරක් හරි අහන්න මගේ පුතේ. පස්වෙනි ගානේ දීලා තිබ්බේ මෙන්න මේක විතරක් 50. පුතේ මේක කේන්ද්‍රය වුණාම මේක අරය වෙනවා. අරය වුණාම අරයන් දිගින් සමානයි. ତර මේ ත්‍රිකෝණයේ සමද්විපාද ප්‍රමේයක් වෙනවා. අපි ඉගෙන ගත්තා නේද? කලින් සෙමිනාරවලදී සමද්විපාද ප්‍රමේයක සමාන පාදවලට සමුඛ කෝණ සමානයි. ඒ අනුව මේක 50 නම් මේක 50යි. අපි කලින් ඉගෙන ගත්ත ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණවල එකතු 180යි. මේක 50යි මේක 50යි 100යි. 180 වෙන්න මේක 80ක් වෙන්න. එතකොට කේන්ද්‍රයේ ආපාතිත කෝණය මේ ඡාපයේ මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය ඒ ඡාපයේ මගින් පරිධිය ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක්. කියන්නේ මේක 80 නම් මේක 40යි. තමයි මේ මූලික ජ්‍යාමිතීය ප්‍රමේයන්. සමද්විපාද ප්‍රමේය ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණවල ඓක්‍ය සම්බන්ධ ප්‍රමේයන් ටික DA education එකේ තියෙනවා මුල ඉඳන් වෘත්ත ජ්‍යාමිතිය හැරෙන්න සීලුම ප්‍රමේයන් ටික. උසස් පෙළ දක්වා වැදගත් වෙන හැම ප්‍රමේයක්ම තියෙනවා. ඒ ටික එකපාරක් දෙපාරක් බලන්න. එතකොට වෘත්ත ජ්‍යාමිතියට ඒක ලොකු සපෝට් එකක් වෙනවා. right. තව අමාරු ගණන් තිබේ නම් අහන්න පුළුවන්. right. මම හිතන්නේ වෙන ගණන් නැහැ. right. එහෙනම් අමතක වෙන්න කලින් නැවත ගණන් ටිකක් හදන්න ප්‍රැක්ටිස් කරන්න. අපි අදට මෙතනින් එන්න සමුගමු. ආයුබෝවන්. සුන්දර දවසක්. සුන්දර රාත්‍රියක්.